මේක කියන දේ නොකරන අයවැයක්, නොකරන දේම කරන අයවැයක්, බොරුවෙන් පිරුණු අයවැයක්. අපි මේ බොරු එකින් එක ලියලා බලමු. 2003 වසරේ ඉඳන් අපේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන දවසේම මුදල් ඇමතුමා ඉදිරිපත් කරන්න ඕනි රාජ්‍ය මූල්‍ය කළමනාකරන වාර්තාව. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ අයවැයට අත උස්සන්න කලින් මුදල් ඇමතුමා කියන කතාව කෙතරම් දුරට යථාර්ථවාදීද කියලා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලාට දැනගන්න. මේ වාර්තාවේ දෙවෙනි ඡේදයේ පටන් ගන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දැක්ම ධනාත්මක වේ. ඇත්ත මේකේ පොඩි භාෂා පරිවර්තන දෝෂයක් තියෙනවා. දැක්ම නෙවෙයි අවුට්ලුක් කියන ඉංග්‍රීසි වචනේ සිංහලට හැරවිය යුත්තේ පෙනුම කියලා. කොහොම නමුත් ගරු සභාපතිතුමනි මේක පට්ටපල් බොරුවක්නේ. දැන් ලෝකයේ තිබෙන ප්‍රධානතම ශ්‍රේණිගත කිරීම සමාගම් තුන වන ෆිච්, මූඩීස්, ස්ටෑන්ඩඩ්ස් ඇන්ඩ් පුවර්ස් කියන තුනම සඳහන් කරලා තියෙනවා ලංකාවේ ආර්ථිකය අවදානම් මට්ටමක තියෙන්නේ කියලා. 2016 පෙබරවාරි 29 වෙනිදා ෆිච් ශ්‍රේණිගත කිරීමේදී ලංකාවේ ආර්ථිකයේ BB සිට B+ දක්වා පහත හෙලා තිබෙනවා. ග්‍රීක ආර්ථිකයේ කඩා වැටෙන අවස්ථාවේ ගරු සභාපතිතුමනි ග්‍රීකයේ ආර්ථිකයටත් ෆිච් ශ්‍රේණිගත කිරීම වල ලැබුණේ මේ B+ කියන ශ්‍රේණිගත කිරීම. එදා ග්‍රීකයේ බැඳුම් කරවල ආයෝජනය කළ අතපුලුසගත් ආයෝජකයෝ දැන් ලංකාවේ බැඳුම් කරවල ආයෝජනය කරන්න ඒවිද? එහෙමත් නැත්නම් ලංකාවට සහන පොලියට අඩු පොලියට ණය දෙන්න ඉදිරිපත් වේවිද? ගරු කතානායකතුමනි හැමදාම බාධා කරන අපි දන්නවා කතා කරද්දී ගරු සභාපතිතුමනි හැමදාම බාධා කරන මන්ත්‍රීවරයෙක් ඉන්නවා ඉස්සල්ලාම ස්ථාවර නියෝගය මොකද්ද කියලා අහලා බාධාවට ඉඩ දෙන්න. Honorable Nalin Mandara. අර සභාපතිතුමනි මොකද රීති ප්‍රශ්නේ කියලා අහන්න ඉස්සලා රීති කියන්න බලන්න. මට කියන්න ග්‍රීක බඳුන් කරගත්තු මහින්ද රාජපක්ෂ මුදල් ඇමතුමා හිටපු ජනාධිපතිතුමාගේ ඒ කටයුත්ත ගැන ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ ගැන ඔබතුමාගේ මතය කියන්න. No point of order. Continue. අර සභාපතිතුමනි අහලා තිබ්බට කුරුණෑගල පුළුවන් කියලා මම දැනගත්ත මේ අවස්ථාවේ ඒ නිසා පාර්ලිමේන්තුවට එවීම පිළිබඳ කුරුණෑගල ජනතාව ඊළඟ පාර ඡන්දෙදි තීන්දුවක් ගනීවි. කෙසේ නමුත් ගරු කතානායකතුමනි ඒ වගේම 2016 මාර්තු මාසේ 10 වෙනිදා ස්ටෑන්ඩඩ්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය ආර්ථිකය B+ ස්ථාවර මට්ටමේ සිට B+ අවදානම් මට්ටම දක්වා ආර්ථික ශ්‍රේණිගත කිරීමේ පල්ලෙහාට දානවා. ඊළඟට 2016 ජූනි මාසේ මූඩීස් විසින් ලංකාවේ ආර්ථිකය B1 ස්ථාවර මට්ටමේ සිට ඍණ නැතිනම් අවදානම් මට්ටමට පාත දමා තිබෙනවා. එහෙමනම් මේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පිළිබඳ තමන්ගේ ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට හේතු ඉදිරිපත් කරනවා. මේ අය හේතු ලෙස ඉදිරිපත් කරන්නේ ගරු සභාපතිතුමනි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ තියෙන අසමත්භාවය, ගෙවුම් ශේෂ හිගේ අවදානම් පහළ අඩියකට ඇද වැටීම, ඉහළ පොලියට ණය ගැනීම, ආණ්ඩුව දිගින් දිගටම ණය ගැනීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී ආණ්ඩුව ගැන තැබූ බලාපොරොත්තු සුන්වීම කියන කාරණා තමයි මේ ආයතන තුන මේ හේතු විදිහට දක්වලා තියෙන්නේ. මේ සියල්ලම ඉලක්කය වෙලා තියෙන ගරු මුදල් ඇමතුමා. හොඳ වෙලාවට ලංකාවේ පත්තර මේවා ගැන වැඩි ප්‍රසිද්ධියක් දීලා පළ කරේ නැහැ. මේවා ලංකාවේ පත්තරවල ගියා නම් අතිගරු ජනාධිපතිතුමා මේ වන විටත් මුදල් ඇමතුමා ඉවත් කළ අවසන්. ගරු සභාපතිතුමනි ලංකාවේ ආර්ථිකය ග්‍රීසිය වගේ කඩාගෙන වැටෙනවායි කියලා ආයෝජකයෝ දැනගත්තම බුරුතු පිටින් අද ආයෝජකයෝ කොටස් වෙළඳ පොලේ ඉවත් වෙනවා. මේ අඬන්නේ ඉන්න කෙනාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ ප්‍රාග්ධන බදු දාලා ලාභාංශ බදු දාලා මුදල් ඇමතුමා ඉන්න ඉතිරි වෙලා ඉන්න ආයෝජකයෝ ටිකත් ලංකාවෙන් එළව ගන්නයි උත්සාහයක යෙදලා ඉන්නේ. ගරු සභාපතිතුමනි 2014 වසරේ ආසියාවේ හොඳම කොටස් වෙළඳ පොළ බවට අපේ කොටස් වෙළඳ පොළ පත් වුණා. හැබැයි 2014 දෙසැම්බර් මාසේ අපි මේ ආණ්ඩුවට මේ රට බාර දෙද්දී කොළඹ කොටස් වෙළඳ පොලේ වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය මාකට් කැපිටලයිසේෂන් රුපියල් ට්‍රිලියන 3.2යි. 2016 ඔක්තෝබර් මාසේ වෙනකොට ඒක රුපියල් ට්‍රිලියන 2.7 දක්වා පහත වැටලා තියෙනවා. මෙතුමල්ලගේ පාලනයේ මාස 22 තුල කොටස් වෙළඳ පොළ තුල ආයෝජකයන්ට සිදු වුණු පාඩුව පමණක් රුපියල් බිලියන 500ක් එසේ මෙසේ ගානක් නෙවෙයි ගරු සභාපතිතුමනි රුපියල් බිලියන 500ක් ආයෝජකව මේ රටේ එයිද
ඉන්න ආයෝජකයා රැඳිලා ඉඳීද? එකපාර මාස 22කට බිලියන 500ක් නැති කරපු ආර්ථිකයක් තුල තවදුරටත් කවුරු හරි ආයෝජනය කරනවා නම් ඔව් උම්මත් එකෙක් මෝඩෙක් විතරමයි. ගරු සභාපතිතුමනි, අපේ අගමැතිතුමා හොංකොං ගිහිල්ලා ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරන්න බලාපොරොත්තු වෙනවා කිව්වා. එහෙම කිව්වම දැන් ආයෝජක බලාපොරොත්තු වෙයි අයවැයක් එනකොට තාක්ෂණයට ජනතාව පෙළවීම සඳහා නව තාක්ෂණයට බදු සහන දිරිගැන්වීම ප්‍රදාන ලබා දේවි කියලා. මොකද්ද මුදල් ඇමතුමා කළේ? අර සිම් කාඩ් එකක් සක්‍රිය කරන්න රුපියල් 200ක බද්දක් ගැහුවා. අන්තර්ජාල ගාස්තු වලට 125ක බද්දක් දැම්මා. ඊසි කෑස් වැනි නවීන තාක්ෂණය භාවිතා කරන විද්‍යුත් හුවමාරු සඳහා අලුතෙන් බද්දක් හඳුන්වා දුන්නා. දැන් ආර්ථිකය ඩිජිටල් කරනවා තියා සාමාන්‍ය ජනතාව අන්තර්ජාලය දිහා බලන්නත් බය වෙනවා. මොනවද මේ කියන කතා? මේ ගම්මන් පිල්ල කතා කරන්නේ කටෙන්ද එහෙම නැත්නම් පශ්චත් භාගයෙන්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. බොරුවට මාධ්‍ය සංදර්ශන තේතිය පක්ෂෙට නෑ 10 දෙනෙක්. හැමදාම පක්ෂේ ඉන්නේ 3 දෙනෙක් කරන් ගිහලා පිටිපස්සේ ගහ ගන්නවා කටවුට් එකක්. මයික් 4-5ක් ලෑස්ති කර ගන්නවා. ඉතින් කියවනවා. මේ මුකරි භාවයේ තියාගෙන බොරුවට බොරු මතුර තමන්ගේ ප්‍රසිද්ධිය ගන්න හදනවා. පුළුවන් නම් ප්‍රාදේශ සභා තරගයකට ඉදිරිපත් කරන්න ගම්මන් පිළ මහත්තයා තමන්ගේ අපේක්ෂකෙක් තමන්ගේ පක්ෂෙන් එක ඡන්ද 10ක් ගන්න හම්බෙන්නේ නැහැ. එක ඡන්ද 10ක් ගම්මන්න හම්බෙන්නේ නැහැ. මෙහෙම හාදේව තමයි මේ ඒකාබද්ධ කල්ලි අද පොරවල් වෙලා තියෙන්නේ. මහ චණ්ඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියනවා මේ බොන්ඩ් එකත් එක්ක දඟලන කට්ටියට මම කියනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 15 මිලදී ගැනීම ඒ 350 යානා 8 මිලදී ගැනීම හරහා විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 596ක් එනත රුපියල් මිලියන 86ක් අපිට ලාභ වෙලා තියෙනවා. තව එක ගණනුවක් මම කියනවා අපිට පෞගේ කාලේ අපේ සිලෝන් ෂිපින් කෝපරේෂන් එකට නැව් දෙකක් ගත්තා. එකක් ඩොලර් මිලියන 35 ගාන ඩොලර් මිලියන 70කට. හැබැයි අපි වෙළඳපොළ පරීක්ෂා කරලා බලපුවාම ඩොලර් මිලියන 19ට 20ට ගන්න පුළුවන් නැව් තමයි මේ අරගෙන තිබුණේ. එක නැවකින් ඩොලර් මිලියන 15ක් ගහලා නැව් දෙකෙන් ඩොලර් මිලියන 30යි. එතකොට ඩොලර් මිලියන නැව් දෙකේ එකතුව ඩොලර් මිලියන 30යි කියන්නේ එතකොට අලාභයක බලපුවාම රුපියල් මිලියන 4750ක අලාභයක්. රුපියල් බිලියන 4ක අලාභයක්. මේ රුපියල් බිලියන 1.6ක් අවුරුදු 30ක් ඇතුළේ වෙන අලාභය ගැන කතා කරනවා දුඩ පැන. හැබැයි පහුගිය කාලේ මේ නැව් දෙක මිලදී ගැනීම හරහා විතරක් ඩොලර් බිලියන 4ක් දැනටපත් අලාභය වෙලා ඉවරයි. මේ බොන්ඩ් ඉෂුව එක නිසා අලාභය මේ කියන රුපියල් බිලියන 1.6ක අලාභය වෙන්නේ 2046 වෙනකොට අවුරුදු 30කට මේ මිල ගැනීම කරලා තිබුණේ. ඒ නිසා මේවා මොනවද මේ කතා කියලා අපි අහනවා. එතකොට මට දැක්කා ගිය සෙනසුරාදා මේ අයවැය විදියට දින තුන විමල් වීරවංශ මහත්තයා මේක හොල්මන් අයවැයක් කියලා අපේ කාරණා කිහිපයක් ගැන කියමින් හිටියා. මේකේ හොල්මන් වෙලා තියෙන වෙන කවුරුත් නෙමෙයි. ඒකාබද්ධ කල්ලිය හොල්මන් වෙලා තියෙනවා මේකේ යෝජනා දැකපුවාම. අපි දැක්කා පෞද්ගලික අංශයේ ආයෝජක අපේ විශේෂම කුකුල් ව්‍යාපාරය ගැන කනකොට අපේ ප්‍රදේශයේ ඉන්නවා. කුකුල් ව්‍යාපාරය වෙනුවෙන් කුකුල් ගොවිපළ දිරිගැන්වීමට 50%ක පොලිස් සහන ආධාර දෙන්න මිලියන 350ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වගේ විශාල සහන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඊළඟට අධ්‍යාපනයට විශාල පෙරලියක් අපේ අහිංසක දරුවන්ට උසස් පෙළ 1,70,000ක් ගුරුවරු 28000කට ටැබ් එකක් දෙන්න රුපියල් මිලියන 3000 රුපියල් මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා. මේවා දකින්නකොට හොල්මන් එනවා වීරවංශලා. මේවා දකින්නකොට හොල්මන් එනවා ගම්මන් පිල්ලා. ඒ තරක් විතර නෙමෙයි. දහම් පාසල් ගුරුවරුන්ට මුදලක් වෙන් කරලා තියෙනවා. රුපියල් 2500 වගේ බැගින් දහම් පාසල් සිසුන්ට. ඒ තරක් නෙමෙයි. අපි දැක්කා ආනයන අපනන බැංකුවක් එක්සිම් බැංකුවක් පිටවන්න රුපියල් මිලියන 10000ක් වෙන් කරලා තියෙනවා. මේවා දකින්නකොට වීරවංශලා හොල්මන් වෙනවා.